තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසෙත් අපි ජයමග රූපවාහිනී නාලිකාවේ ඉන්ද්‍රකීලය වැඩසටහන තුලින් මේ පින්නතුන් හමු වෙන අවස්ථාව. පින්නති සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ සංසාර ගමන තුල මහා දුක්ඛිත ස්වභාවයක් අත්දකින අපිට මේ සියලුම දුක්ඛයන්ගෙන් නිදහස් වෙන්නට මාර්ගයක් එළිපෙහෙළි වෙනවා. අද ඒ මාර්ගය අපිට විද්‍යාමාන වෙන කාලයක්. නුවණ තියෙන අය, මේ සංසාර ස්වභාවයේ තේරුම් ගත්ත අය, ධර්මයේ වැදගත්කම වටිනාකම තේරුම් ගත්ත අය මොකද කරන්නේ? මේ මාර්ගයේ විද්‍යාමාන වෙන කාලේ පුදුආන් තරම් උත්සාහ කරනවා මේ මාර්ගය තුල හිත වඩලා සසර දුක නිමා ගන්න. ඉතින් එවැනි උත්සාහයක ඉදන මේ පින්නතුන්ට ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ දහම් සත්කාරයක් වශයෙන් තමා, දහම් අනුග්‍රහයක් වශයෙන් තමයි ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත ගෙනෙන්නේ. ඉතින් පින්නත්ටි, අපි දැන් සති ගණනාවක් ඊටාම වැදගත් කරුණු කාරණා රාශියක් ගැන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. ඉතින් අද දවසෙත් අපි බලාපොරොත්තු වෙන්නේ අපි අවසාන වශයෙන් කතා බහ කරමින් සිටියේ සබ්බාසව සූත්‍රය සම්බන්ධව. සබ්බාසව සූත්‍රය කියලා කියන්නේ සියලුම ආශ්‍රවයන්, සියලුම කෙලෙස් දුරු කිරීම සම්බන්ධව විග්‍රහ කළ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රය. ඒ සූත්‍රයේ අවසාන කාරණාව තමයි අපි මේ දවස්වල කතා බහ කරන්නේ, භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව. ඒ යටතේ අපි බොජ්ජංග ධර්ම ගැන තමයි සාකච්ඡාව දැන් දින කිහිපයක්ම කරගෙන ආවේ. ධම්මවිජය සබ්බොජ්ජංගය, සති සබ්බොජ්ජංගය, විරිය සබ්බොජ්ජංගය, පීති සබ්බොජ්ජංගය සහ පස්සද්ධි සබ්බොජ්ජංගය අපි කතා බහට ලක් කළා. එතකොට අද දවසේ අපිට තියෙන්නේ සමාධි සබ්බොජ්ජංගය පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අද මේ සමාධිය පිළිබඳව කතා බහ කරන්න, සමාධි සබ්බොජ්ජංගය පිළිබඳව කතා බහ කරන්න, සාකච්ඡා කරන්න, වැදගත් කරුණු බෙදා හදා ගන්න අපි තාම ගෞරවයෙන් ආරාධනා කළා වෙනද වගේම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ, ගෞරවනීය රාජකීය පඬිත ඉන්ද්‍රහේනේ ධම්මදේව ස්වාමින් වහන්සේ, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තාම ගෞරවයෙන් අපි මෙදිරියට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ, අපි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාධි සබ්බොජ්ජංගය පිළිබඳව. මේ යටතේ අපිට කතා කරන්න ගොඩාක් කාරණාද තියෙනවා. ස්වාමීන් වහන්සේ, අපි හැමදෙනාගේම දැනුවත්භාවය පිළිබඳව අපි ඉස්සෙල්ලාම මේ සමාධි සබ්බොජ්ජංගය මොකක්ද කියන්නේ කියලා කතා බහ කරලා ඊට පස්සේ මේ සමාධි සබ්බොජ්ජංගය උපදවා ගැනීමට හේතු වෙන කාරණා ගැන සාකච්ඡා කළොත් හොඳයි කියලා අදහස් කරනවා. එහෙමයි. පූජනීය වන්දනීය අති ගෞරවනීය විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේගෙන් අවසරයි. පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, සමාධි සම්බොජ්ජංගය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අපේ ස්වාමින් වහන්සේ සමාධිය කියලා කියන්නේ එකගතාව. දැන් බොහෝ උපක්‍රම කරලා, බොහෝ වෙහෙසක් අරගෙන කන්දක් උඩට යම්කිසි ගලක් පෙරලගෙන ගිහිලා, කියන්නේ කන්දක් උඩට ආයාසයෙන් යමක් අරගෙන ගිහිල්ලා ඒ කන්ද උඩ තැම්පත් කරා වගේ අපිට උපමා කරන්න පුළුවන් මේ සමාධිය හරියට. කිසිම විදිහේ විපලසිරි බවක් නැතුව, කිසිම විදිහේ විසිරීමක් නැතුව, ආයාසයක් නැතුව, වෙහෙසක් නැතුව අදාළ අරමුණෙහි සිත බැස ගැනීම, සිත යෙදීම තමයි මේ ඒකාග්‍රතාව, තමයි අපි මේ සමාධිය කියලා කියන්නේ. මිත්‍රසානංශයේ සමාධිය කියනකොට ඒ සමාධියට උපකාරක ධර්ම තියෙනවා ස්වාමීන් වහන්සේ.
දැන් සමාධිය අපි මෙතන සාකච්ඡා කරනවා මේ ධ්‍යාන ආදිය තුලින්. සානස සමාධි ධ්‍යානයකට සමවැදීම සමාධිය. දසනසේ ඒ සඳහා උපකාරක ධර්ම තියෙනවා. ධ්‍යාන අංග. එතකොට දැන් ධ්‍යානාංග විදිහට ගත්තාම විවිච්ඡේ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං සමාධිජං පීතිසුඛං කියලා තමයි දේශනාව සඳහන් වෙන්නේ. එතකොට පංච නීවරණ ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් බැහැර වෙන්නට ඕනේ. ඒක තමයි අපි අර සිහිය උපදවාගෙන වීරිය ඇති කරගෙන ඒ විදිහට අපි කටයුතු කරන්නේ අපි මානසික වශයෙන් ක්‍රියා කරන්නේ මේ සමාධියට උපකාරයක් කර ගැනීම සඳහා. මෙන්න මේ කෙලෙස් ධර්මයන් නැති කරනවා. ඒ කෙලෙස් ධර්මයන් විස්කම්බනක් වශයෙන් දැන් සමාධිය ඇති කර ගැනීමේදී විස්කම්බන වශයෙන් කාලයක් යටපත් කරගෙන ඉන්නවා. දැන් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරගෙන කිසිම විදිහේ අකුසලයක් සිතට එන්නේ නැතිව කුසලාරම්මණයෙම හිත පිහිටීම. ඒ කියන්නේ හිත පිහිටීම කියන්නේ වෙහෙසක් නැතුව, දැවිල්ලක් නැතුව, අපහසුාවක් නැතුව ඒ අදාළ කමඨහණේම එල්බගෙන සිටීමට සමත් බව. ආනාපාන සතිය නම් සයනස ආනාපාන අරමුණේම බැහැගත් හිතක්. එහෙමයි සවනහස. මෛත්‍රිය නම් දැන් මෛත්‍රී හැඟීමෙම බැහැගත් හිතක් තමයි මේ සමාධිය කියන්නේ. එතකොට සයනස මේ මෛත්‍රියේ හිත බැහැගත් කිඳා බැහැපු වගේ අවස්ථාවේ ඔබ සඳහන් කරන විදිහට ධර්මානුකූලව කාමච්ඡන්දයක්වත්, ඒ කියන්නේ කාමයන් ගැන ආසාවක්වත්, තරහවක්වත් මුකුත් නැති ඊටාම මේ සුවදායි අවස්ථාවක්. සුවදායි අවස්ථාවක් සානහස. ඒකට අර කමඨහන ප්‍රකටයි. ඒකට දැන් කමඨහන ප්‍රකට නැහැ දැන් සමහරලාට මෛත්‍රී භාවනාව, මෛත්‍රී හැඟීම අපි ඉස්මතු කරනවා ආයි නැති වෙනවා. ඉස්මතු කරගන්න ආයි නැති වෙනවා. ඒතර ඒ අප්‍රකට වෙනවා. ඒ අප්‍රකට වන අවස්ථාව නෙමෙයි සමාධිය කියන්නේ. දැන් සමහර අවස්ථා තියෙන සායනස දැන් කමඨහන දැන් ආනාපාන අරමුණ අප්‍රකට වෙලා කාමච්ඡන්දේ ප්‍රකට වෙනවා. එහෙමයි. ඒ ආනාපාන අරමුණ අප්‍රකට වෙලා කාමච්ඡන්දේ ප්‍රකට වුණ අවස්ථාවක් අපේ සමාධියක් කියලා ගන්නම බෑ. ගන්නව බෑ සාමනහස. එතකොට ඒ වගේ අර තමන් කරන කමඨහන තමන්ගේ ආරම්මණය එහෙම නැත්නම් කමඨහනේ සිත බැසගෙන තිබීම, සිත බැස ගැනීම තමයි මෙතන සමාධිය කියලා කියන්නේ. ඒතර සාන්නහස මේ සම්බොජ්ජංගයේදී මේ සමාධි සම්බොජ්ජංගය කියලා කියන්නේ අර වගේ අර කිසිම විදිහේ පීඩාවක් නැතුව, කිසිම විදිහේ ආයාසයක් නැතුව, විසිරීමක් නැතුව, විශේෂයෙන්ම උද්දච්ච කියන මේ සිතේ විසිරුණු භාවය සම්පූර්ණයෙන්ම නැති කරලා එකඟතාවයකට පත්වීමට තමයි අපි සමාධිය කියලා කියන්නේ. එයින් අදහස් වෙන්නේ නැහැ අනිත් අකුසල ධර්මයන් එකක්වත් තියෙනවා කියලා. සියලුම අකුසල ධර්මයන් යටපත් කිරීමෙන් තමයි මේ தත්ත්වයටපත් වෙන්නේ. ඒතකොට දැන් එකඟතාවය මේ සමාධිය කියලා කියන්නේ අනේ අදාළ කමඨහන ප්‍රකටව බැස ගැනීම, අදාළ කමඨහන ප්‍රකටව ඉස්මතු වීම, ඒ තුල කිඳා බැසීම තමයි අපි සමාධි සම්බොජ්ජංගය කියලා අපි කියන්නේ. ඒතර සායනහංශ මෙයත් මාර්ගසිතේ යෙදෙන අවස්ථාවක්. ඒකද මේ සම්බොජ්ජංගයන් කියලා කියන්නේ උතුම් තත්ත්වයෙන් පත්වෙන උතුම්ම ගුණ ධර්මයන්. මේ හත තමයි මාර්ගසිතකට උපකාර වෙන්නේ. මාර්ගසිතක යෙදෙන්නේ. නිසා තමයි මේ සම්බොජ්ජංග කියලා කියන්නේ. දැන් අපි අනිත් ධර්මයන් වල කතා කරන්නේ බෝධිපාක්ෂික ධර්මයන්නේ. මෙතෙන්දී දැන් බොජ්ජංග 7ක් සම්බොජ්ජංග 7ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒතකොට සායනහස ඒ විදිහට අපිට සමාධිය පිළිබඳව කරුණු ඉස්මතු කරන්න පුළුවන්, සාකච්ඡා කරන්න පුළුවන්. සානස දැන් මේ ඒත් එක්කම දැන් මේ සමාධිය පිළිබඳව කතා කිරීමේදී ඇත්තටම අපි මේ සමාධිය ඇති කර ගැනීමට හේතු පිළිබඳව විමසීම ඉතාමත් වැදගත් වෙනවා ස්වාමීන් වහන්සේ. දැන් බොහෝ දෙවියට සමාධිය ඇති වෙන්නේ නැහැ. ඇති කරගන්න ආසයි. එහෙමයි. ඇති කරගන්න කැමති. ඒ උනන්දුව සවන්නහස අපිට බහුලව දකින්න තියෙනවානේ. හැබැයි කැමැත්ත තිබ්බට ආසාව තිබ්බට ඒ අයට සමාධිය ඇති කරගන්න බෑ. ඒතරේ සමාධිය ඇති කරගන්න බැරි ඒකට හේතු
තියෙන හින්දා. හේතු සකස් නොකිරීම නිසා. හේතු සකස් නොකිරීම නිසා. එතකොට දැන් භාවන සමාධිය ඇති කරගන්න නම් යමෙක් අනිවාර්යෙන් හේතු සම්පාදනය කළ යුතුයි. මොකද හේතුඵල ධම තමයි බුදුරජාණන් වහන්සේ අපිව හේතුඵල ධමෙන් තමයි අපිව නිවනට යොමු කරන්නේ. ඊට ස්වාමීන් වහන්සේ මේ භාවනාව සමාධිය ඇති කර ගැනීමේදී ඒකට හේතු පිළිබඳව සමාධි සම්බොජ්ජංගයේදී අපිට බොහෝ කරුණු ඉදිරිපත් කරනවා. එතනින් මම දැනගන්න කැමතියි ස්වාමීන් වහන්සේගෙන් මේ වස්තු විසිද කිරියතා කියන මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට විග්‍රහ කරනවා නම් සාංශ ඉතාමත්ම වටිනවා. එහෙමයි සායනාංශ මේ ඔබ වහන්සේ සඳහන් කළා වගේ සමාධිය කියන්නේ ඵලය නම් අපි හේතු ටික දැනගන්න ඕන. ඒ කියන්නේ මේ ඇත්තටම අපේ සමහර පින්නතුන් ඔක්කොම නන් නෙවෙයි සායනාංශ දැන් පස්සාදි සබ්බොජ්ජංගේ උපදින්න හේතු ටික මොනවද කියලා ඇහුවොත් උත්තර දෙන්න බෑ. ධම්මවිජේ සබ්බොජ්ජංගේ උපදින්න හේතු ටික මොනවද කියලා කියන්න කිව්වොත් උත්තර දෙන්න බෑ. ඒ කියන්නේ එතකොට ගැටලුවක් එනවා මෙයාලා කොහොමද මේ උපදවා ගන්නෙ? එහෙනම් උපදින හේතු ටික දන්නේ නැතුව හේතු ටික දන්නේ නැත්නම් කොහොමද ඵලේ හදාගන්නේ කියලා. එහෙමයි. වැටක් වුණත් බඳිනකොට ඒක අදාළ කරන හේතු ටික දැනගන්න බෑ. දැනගන්න බෑ. වැට බැඳගන්න බෑ. බැඳගන්න බෑ. එහෙමයි. ඒක බැඳීමට අවශ්‍ය දේවල් මොනවද? ඒ දේවල් සම්පාදනය කරගන්න එපා. එතකොට තමයි වැට කියන එක හැදෙන්නේ සාවින්නාංශ. ඒ වගේ අපි උනත් පිනුතුන් උනත් මේ බොජ්ජංග ධර්ම උපදවාගෙන නිවන් දකින්න කැමති නම් ඒ බොජ්ජංග ධර්ම කියන්නේ ඵල නම් මේවට හේතු දැනගන්න ඕනේ. එතකොට සමාධි සබ්බොජ්ජංගයට චිත්ත ඒකාග්‍රතාවයට හේතු වෙන පළවෙනි කාරණා තමයි සාමිනාංශ වත්තු විසද ක්‍රියතා කියන්නේ අපි එච්චර හිතන්නේ නැති කාරණාවක්. එහෙමයි. අභ්‍යන්තරික සහ බාහිර වස්තුන් පිරිසුදු කරගන්නා බව. එහෙමයි. කියන සමාධියට උපකාරක පළවෙනි ධර්ම විදිහට තියෙන සාමිනාංශයක අභ්‍යන්තරික සහ බාහිර වස්තුන් පිරිසිදු කරගන්න බව. මේක මෙහෙමම තිබ්බ සාමිනාංශ ධම්මවිජේ සබ්බොජ්ජංගෙත්. එහෙමයි. කතා කළා ඒත් නැවත නැවත කතා කළ යුතුයි. මොකද එදා කතා කරපු දේ අමතක වුණා නම් මග හැරුණා නම් ඒ ගැන අපි නැවත කියන්නේ මේක හිත නැවත හදාගත්තු දෙයක් නිසා. අභ්‍යන්තරික බාහිර වස්තුන් පිරිසිදු කර ගැනීමේදී කියන්නේ පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකෙට පහළ වෙච්ච පිරිසිදුව මේ ලෝකයේ තුලින්යි පෙළ ගැහුවොත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිසුදුකමට සම කරන්න කෙනෙක් නැහැ. අසම සමය බුදුන් වහන්සේ කිසිම කෙනෙකුට සම කරන්න බෑ. තවත් බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. එච්චර පිරිසුදු උතුමන් වහන්සේ නමක් තමයි බුදුරජාණන් වහන්සේ. එතකොට එවන් වූ අභ්‍යන්තරික බාහිර මහා පිරිසුදුකමක් තිබුණ බුදුරජාණන් වහන්සේ ඔය විනය පිටකේ එහෙම ගත්තට පස්සේ අපට හදාරද්දි එහෙම ඕන තරම් අහුවෙලා තියෙනවා පිරිසුදුකම ගැන ස්වාමීන් වහන්සේ කොච්චර ශ්‍රාවකයාව පොළඹවල තියනවද කියලා. එතකොට ගෘහස්ත ජීවිතයක් ගත කරද්දිත් අපේ පින්නතුන් ඉතින් පින්නතුගේ පැත්තෙන් හිතලා බලන්න ඕනේ අභ්‍යන්තරික සහ බාහිර පිරිසුදුකම ගැන අවධානය කොහොමද කියලා. ඒ කියන්නේ පින්නතුන් පුද්ගලයෙක් වශයෙන් තමන් පිරිසුදු වෙන්න ඕන. ඒ කියන්නේ ස්නානය කරලා ඇඳුම් පැළඳුම් පිරිසුදුව තියාගෙන ගෙවල් දොරවල් වල දැන් උදාහරණයක් විදිහට ස්වාමීන් වහන්සේ දැන් ළඟදී එක නිවසක එක් උපාසකම්ම කෙනෙක් මට කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ ගෙදර පෙරේත ගඳක් තියෙනවා කියලා. ඒ කියන්නේ පෙරේතෙක් ඇතුළේ ඉන්නවා ඒ පෙරේත ගඳ එනවා කියලා. ඊට පස්සේ මම මේ මවතුමිට සඳහන් කළා ගෙදර තියෙන ඔක්කොම පැදුරු කොට්ට මෙට්ට පුටු ඔක්කොම අවුව තියෙන වෙලාවක එළියට දාන්න. එළියට දාලා හොඳට ගේ හොදන්න මොප් කරන්න. මොප් කරලා අරව හවස 4ට 5ට විතර ආපු ඇතුළට දාන්න කියලා. පෙරේත ගඳට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ වගේ අර අපේ අර අභ්‍යන්තරික පිරිසිදුවක් නැති වුණොත් අපි ඉන්න අවට පිරිසිදු කර ගැනීමක් නැති වුණොත් පුස් ගඳක් එනවා. එහෙම කියන්නේ යම් කිසි කෙනෙක් එවැනි පරිසරයක් තුළ භාවනාවට වාඩුණාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අපේ පින්නතුන් කියනවා අරණ්‍යයකට ගියාට පස්සේ හොඳට භාවනාව වැඩෙනවා. පන්සලකට ගියාට පස්සේ හොඳට භාවනාව වැඩෙනවා. ඒ කියන්නේ ඒ පිරිසුදු පරිසරය, නිදහස් පරිසරය බැලුවම හැමතැනම තියෙන හිත සංසුන් කරන විදියට නම් ස්වාමීන් වහන්සේ අතුගාලා ඒක හිත ඒ කියන්නේ ඒ දර්ශනයෙන්ම හිතේ ඇති වෙන නිස්කලංක ගතිය.
ඒ වගේත් මේ පිණිතුන් ගෙවන ජීවිතේ ගෘහස්ත ජීවිතේ දැන් සාලේ හැමතැනම අතන රෙදි මෙතන රෙදි ඊළඟට අතු ගාලා නැහැ පුටු යට මොකද දැන් එහෙම අපිරිසිදුව නම් තියෙන්නේ ඒ දර්ශනය භාවනාවට උපකාර වෙන දර්ශනයක් නෙවෙයි. එනේ භාවනාව දියුණු වෙන්න හේතු වෙන දර්ශනයක් නෙවෙයි. හැබැයි පිරිසිදු කරලා පිළිවෙලට ආසන ආදිය තියලා හරීම පිරිසිදුව පිළිවෙලට සාලය කාමරය එහෙම තියනවා නම් අන්න ඒ දර්ශනය භාවනාවට උපකාරයක් වෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ මේ සර්වඥ වචනයක් තියෙන ස්වාමීන් වහන්සේ මේ තමනුත් පිරිසිදු වෙන්න ඕන. තමන් ඉන්න අවට පරිසරයක් පිරිසිදු කරගන්න ඕනේ. දැන් තමන් විතරක් නෙවෙයි තමන් ඉන්න ගෙදර කුස්සිය ඊළඟට මේ වතු පිටි ආදිය පවා සායනාද පිරිසිදුව තියා ගැනීම මේ ඇත්තටම මේ එකක් භාවනාව අනිත් පැත්තෙන් සමාජයටත් එයා පුදුමාකාර මේ ප්‍රිය දර්ශනයක් එයා. එහෙම තමයි. තව ඒ කියන්නේ තව කෙනෙක්ටත් ඒට ඇද බැඳ ගැනීමට ලොකු උපකාරයක් කරන්න කෙනෙක්. එහෙමයි සායනාස දැන් පන්සලකට ගියාම අරණ්‍යයකට ගියාට පස්සේ අර උදේට අර ඇමදලා තියෙන විදිහ දැක්කට පස්සේ එහෙමයි. ඒක අපි පිළිතුරු දන්න හිතට මොකද්ද වෙන්නේ කියලා. එහෙමයි. ඒ වගේ මානසිකත්වයක් තියෙද්දි ඒ කිට්ටුවම තැනක භාවනාවට වාඩි වුණොත් භාවනාවට ඒක රුකුලක්. එතනස මට ඔය සානසව මතක් කරනකොට මට එකක් පුංචි කතාවක් මතක් වුණා. මේ එක ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ මට කිව්වා මම මහාන වෙන්න ප්‍රධාන හේතුව දැන් අද උන්වහන්සේ ධර්මදරව ඉතාමත්ම මේ ශාසනය තුළ වැඩ ඉන්න ලොකු සේවයක් කරමින් උන්වහන්සේ කියනවා මම මහාන වෙන්න හිතුන එක කාරණාවක් තමයි මට ප්‍රධාන කාරණාවක්. තව කරුණු තිබ්බා. පන්සලට ගියාම පන්සලේ හඳුන් කූරුසුව දෙනවා කිව්වා. විහාරයේ බෝධිමළුව ලස්සන රතුපතු ගාලා තියෙනවා කිව්වා. හඳුන් කූරු සුවඳ එනකොට ඒ රතුපතු ගාලා තියෙනවා දැක්කහම මට ඒකත් ප්‍රධාන හේතුවක් වුණා කිව්වා මහාන වෙන්න සිත ඇද බැඳ ගන්න. එහෙනම් අපි පිරිසුදු තැන් වලට ඇදිලා යන ගතියක් තියෙනවනේ. එහෙමයි සර්. එහෙමයි. දැන් එතකොට දැන් මට මතක් වුණේ සායනාස දැන් අපේ ගෙවල් වල ඉන්න සමහර අම්මලා. හරිද? අපේ අම්මලා ඉන්නවා. ඉතින් මං කොහොමද දැන් වැඩකාරිනේ කියලා අර කුණු ඇඳුම ඇඳගෙන හරිද ඒ කියන්නේ ඒකෙන් මතක් පිහිදනවා. හරිද? ළමයාවත් ළමයාගේ නහයේ ගලන ඒවත් ඒකෙන්ම පිහිදන්නේ. ඒක හරියන්නේ නැහැ. අපේ අම්මලා එහෙම වැඩි කියලා අපිරිසිදු ඉන්න බෑ. ගොඩාක් පිරිසිදු වෙන්න ඕනේ. දැන් සමහර අම්මලා ඉන්නවා අර මේ කියන්නේ මේවත් ඇත්තට අපි කතා කරන්න ඕන සාවින්නාංශ. දැන් මේ හොඳ ඇඳුම් ටික ඔක්කොම තියෙන හදිසියකට අඳින්න. ඒ කියන්නේ දරුවෝ එහෙම කියනවා අම්මේ මොකද්ද ඇඳගෙන ඉන්නේ පුතාලා තමයි කෑ ගහන්නේ. මොකද්ද අම්මේ ඇඳගෙන ඉන්නේ පොඩ්ඩක් හරියට ඇඳගෙන ඉන්නකෝ මිනිස්සෙක් කෙනෙකුට කියලා. නෑ අරව හදිසියකට අඳින්න තියෙන්නේ කියලා. ඉතින් එහෙම නැතුව ඒ කියන්නේ පිරිසිදු කෙනෙකුට අපිරිසිදු කෙනෙක් හමු වුණොත් ස්වාමීන් වහන්සේ අපිට විවාහ ජීවිතය කියලා පිරිසිදුකමට කැමති තාත්තා කෙනෙකුට අපිරිසිදු අම්ම කෙනෙක් හමු වුණොත් පිරිසිදුකමට කැමති අම්ම කෙනෙකුට අපිරිසිදු වැඩ පිළිවෙල කියන්නේ අපිරිසිදුව කටයුතු කරන තාත්තා කෙනෙක් හමු වුණොත් ලොකු ප්‍රශ්න තියෙනවා. එහෙම ගැටලු සිද්ධ වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම ගැටලු සිද්ධ වෙලා තියෙනවා. අපි එදා සිද්ධියේදී එදා ධම්මිජ්ජ සම්බොජ්ජංගේදී ඔය කතා කරා. يعني ආරවුල් තත්ත්වයට යනවා අපිරිසුදු කෙනෙක් පිරිසුදු කෙනෙක් එක්ක එකතු වුණොත්. ඒ නිසා මේ ඒකතින් ධර්ම මාර්ගයට බාධාවක් නේ. එහෙම සාරාංශ එහෙම. ආරවුල් ගැටුම් ඇති වෙනවා කියන්නේ. ඉතින් මේ ඒ නිසා මෙතන සඳහන් කරන වත්තු විසද කිරියතා කියන එකේදී පිනතුන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට විතරක් නෙවෙයි ලෝකෝත්තර මාර්ගය උපදවා ගැනීමේදී සමාධිය චිත්ත සමාධිය උපදවා ගැනීමට අනිවාර්යෙන් උපකාරක ධර්මයක් තමයි පිරිසුදුකම කියන එක. එසනස අපි එදත් කතා කරන්නේ එසනස ඒ තුලින් අපිට මේ කෙලෙස් වැඩෙන ආකාරය. ඒ කියන්නේ අපිරිසුදු වීම තුළින් කෙනෙක් නාල කියලා ඉන්නේ නැති වුනහම පිරිසුදු ඇඳුම් භාවිතා නොකරහම ඉන්න කාමරේ පිරිසුදු නොකිරීම මත එකක් තමයි මේ දැකීම තුළින් හිත විසිරෙන්න පුළුවන්. විසිරෙනවා. ඒ වගේම සනස පටිඝාදී සංඥා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අර තමන්ගේ මාර්ගයට ලොකු බාධාවක් එන්න පුළුවන්. දැන් අපි කියමුකෝ පිරිසිදුව ඉන්නේ නැහැ කියලා කෙනෙක්. එතකොට ඒ කෙනා තුළ ස්වාමීන් වහන්සේ අර ඒක හේතු කොටගෙන ඇති වෙන්න පුළුවන් අකුසල ධර්මයක්. එහෙමයි. සියුම්ව. එහෙමයි. එතකොට එතනිනුත් එන්න අපි පස්සට ඇද ගැනීම. මේ ඊළඟට සායනංශ තියෙනවා මේ ඔය එක තැනක මම දැක්ක ඇත්තට මේ එක පන්සලක මම දැක්කේ පොඩි මේ
පොඩි මේ කාඩ් එකක් වගේ ගහලා තියෙන කාටත් පේන්න. අතීතයේ හිටපු ගුණවන්ත මිනිසුන් ගහක් යට වාඩි වුණාට පස්සේ ගහක් යට වාඩි වෙලා මේ පරයන්කේ භාවනා කර නැගිටලා යද්දි තවත් කෙනෙකුට තෙන්ට ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට පරිසරය හදලා ගියා කියලා. ඒ කියන්නේ යම් කිසි තැනක් පාවිච්චි කළොත් එයා එතනින් යන්නේ තවත් කෙනෙකුට ඒක පාවිච්චි කරන්න පුළුවන් විදිහට පිරිසිදු කරලා කියලා. ඒ වගේ මේ ඇත්තට ඒක දකිද්දි මට හිතුනේ දැන් يعني මෙතන ඉඳලා හැදෙන්න ඕන නිසා අපි කියන්නේ දැන් අපි නිවෙස් වල එහෙම තියනවා මේ වැසිකිලි කැසිකිලි පවසන. එක්කෙනෙක් ගිහිල්ලා පාවිච්චි කරාට පස්සේ ඊළඟ දෙවැන්නට යන්න පුළුවන් විදිහට පිරිසිදු කරලා පිරිසිදු තත්ත්වයේ තියලා තමයි අරයා හැරිලෙන්න ඕනේ. ඒ නිසා ඔය අත්දැකීම අපිට හරියට තියෙන මොකද අපි විහාරස්ථාන වල ඉන්න නිසා. දැන් ඔය පොය දවසෙන් පොය වැඩසටහනින් පස්සේ මම කියන්නේ හැමෝම නෙමෙයි. ඒ කියන්නේ එක්කෙනෙක් දෙන්න නිසා ඒ දේ වෙන්න පුළුවන්. එක්කෙනෙක් දෙන්නෙක්ගේ ඒ අසෝබන හැසිරීම නිසා ඒ අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට වෙනම වැසිකිලි සෝදන්න සිද්ධ වෙනවා. වෙනම ඒවට යොදවන්න සිද්ධ වෙනවා. ඊළඟට පොය දවස් ගත්තාම විශේෂයෙන්ම තැන් වල සවන්හස පොලිතින් බෑග් වතුර හිස් වතුර බෝතල් හිස් වතුර බෝතල් ඒතර ඒ වගේ පුදුම විදිහේ අර අපිරිසුදුතාවයක් සමහරගේ අර සීල උරමාවති උරමාවක් දාලා යනවා. ඒකත් දාලා යනවා. එහෙමයි. කුඩ දාලා යනවා. එහෙමයි. ඉතින් මේ අපි ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕන මේ සායනස දැන් පිරිසුදුකම ගැන කියද්දි කියන්නේ අපි දන්නවා දැන් නිවෙස් වල ඉන්න ඇතයි වැඩිපුර බණ අහන්නේ. කියන්නේ අපි ගොඩාක් හිතන්න ඕන දැන් උදාහරණයක් විතර ගත්තොත් දැන් ඔය වැසිකිලි කැසිලි දැන් නිවෙස් ඇතුලේ ඔයනි කාමර තියෙනවා. දැන් එතකොට ඒකට සෙරෙප්පු දෙකක් පාවිච්චි කරලා තියෙනවා. තැන්පත් කළා සෙරෙප්පු දෙක දාලා බාත් รู ම් එකට යන්න. සමහර අය මොකද කරන්නේ සෙරෙප්පු දෙක නැතුව ඇතුළට යනවා. අර ඇතුළේ ඔක්කොම ටයිල් එකේ කකුලේ අඩිපාරවල්. දැන් අර පිරිසිදුකමට කැමති කෙනා ඇතුළට ගියාට පස්සේ මොකද වෙන්නේ? ගැටීම ඇති වෙනවා. ඉතින් අන්න ඒ වගේ හරි සියුම් ප්‍රශ්න ඇති වෙනවා සායනස පිරිසිදුකම නැති වුණාම පිරිසිදු අයට. ඒ නිසා මේ අපි හැමතිස්සෙම අපේ ජීවිතයේ තවත් කෙනෙකුට කරදරයක් වෙන්න හොඳ නැහැ සායනස. අනිත් කෙනාට පහසුවක්ම වෙන්න ඕනේ. ඒක අනිත් එක තමන්ටමත් ලොකු ඒක තමන්ට උපක්ලේශ වර්ධනයට හේතුවක්. එහෙමයි. ඒ නිසා මේ අපි ගොඩාක් අපේ මේ ජීවිතය අරගෙන යද්දි ඉපදීමත් මරණයත් අතර අපේ ජීවිතය අරගෙන යනවා පින්නත්නි. ඒ අරගෙන යද්දි කාටවත් අපිරිසුදුකම නිසාවත් වචනයක් ක්‍රියාවක් නිසා නෙවෙයි කිසිම දෙයකින්වත් හානියක් නොවන විදියට හිතක් නොරිද්දන විදියට එවසනස ඇත්තන ඒ අපි දුරදිග නොබලා කරන අපිරිසුදුභාවය නිසා තව කෙනෙක්ට අකුසලයක් කරන්න අපි අවස්ථාවක් පොළඹවනවා. ඒ තුළින් අපි තව අකුසලයක් සිද්ධ කරගන්නත් පුළුවන්. එහෙමයි සානස. يعني අපිට පාපයක්. ඒ කියන්නේ අපි හිතමු සානස දැන් අපි ආරාම ගත්තොත් සානස ආරාම හොඳට පිරිසිදු කරලා තියෙනවා. මේ බුද්ධ ප්‍රෝක මහා සංඝයාට කැප කරපුවානේ. ඕව ඇවිල්ලා කෙනෙක් අපිරිසුදු වෙන විදිහට කටයුතු කරලා යනවා කියන්නේ පාපයක්. ප්‍රේත වෙලා උපදින්න හේතු. එහෙමයි සානස. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. එහෙමයි. එතකොට නිවසක වුණත් අපේ පින්නතුන් පිරිසිදුව තියාගන්න නිවසේ යමෙක් අපිරිසිදු කරනවා නම් එයාට පාපයක් වෙනවා සායනස. මොකද අරයා අර කරන යහපත් කාර්යයට යහපත් ක්‍රියාවට මෙයා බාධා කිරීමක් කරන්නේ. ඒ නිසා මේ පිරිසිදුකම ගැන ගොඩාක් අපි හිතන්න ඕනේ. ඒක නිවන් දකින්න මෙතනදී සඳහන් කරන්නේ සමාධියට හේතු වෙනවා කියලා. ඉතින් ඊළඟට සායනස තියෙන්නේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් සමපවත්තා ගන්න බව හෙවත් ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතාවය. එහෙම සනස දැන් මේ ඉන්ද්‍රිය කිව්වහම අපේ පංච ඉන්ද්‍රිය සනස කියන්නේ මෙතන කියන්නේ අසකන්නාසය දිව ශරීරය කියන එක නෙමෙයි. එහෙමයි. මෙතන කියන්නේ ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා ආදී මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්. එහෙමයි. ඊළසනස මෙන්න මේ ශ්‍රද්ධාව සමාධිය ඇති කිරීමට සනස ප්‍රධාන හේතුවක් වෙනවා. දැන් අපි කියමුකෝ දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා යම් කිසි කෙනෙක් භාවනා කමඨහනක් වර්ධනය කරනකොට ඒ භාවනාව කරගෙන යනකොට එයාට යම් කිසි බාධාවක් අතරමං වීමක් හිත නොවිසිරෙන ගතියක් එනවනම් ඒ වෙලාවෙම බුද්ධානුස්සතිය ආදී භාවනා වඩන්න කියනවා. ඊට මේ ශ්‍රද්ධාව වර්ධනය කරන්න කියනවා. ඒතකොට ඒ ශ්‍රද්ධාව වර්ධනය කරන කියන්නේ අපේ කමඨහන ඒ භාවන ශ්‍රද්ධාව වර්ධනය කරාම අපි අර
අතරමං වෙන ස්වභාවයෙන් අපි අයින් කරගෙන අපිට අදාළ කමඨහනේ සිහිය පිහිටවා ගන්න ලොකු හේතුවක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාව ඊළඟට වීරිය. ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියලා කියන දැන් සමාධිය මෙතෙන්දී සාකච්ඡා ප්‍රධාන වෙනවා. එතකොට මේ ප්‍රඥාවත් එහෙමම තමයි සානස දැන්. ඒ කියන්නේ සයනාංශ දැන් මොකක් හරි ඉන්ද්‍රිය ධර්මයක් අඩු හරි වැඩි හරි වෙනවා නම් ඒකේ බලපෑම සමාධියට. සමාධියට තියෙන ස්වාමීන් වහන්සේ. ඒ වගේ අර හැම තැනදීම ස්වාමීන් වහන්සේ අපිට ඒ සමාධිය අරමුණු කරගෙන යන මේ ගමනේදී අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පිළිබඳවත් අපි ඇත්තටම අවබෝධයක් ඇති කරගන්න ඕනි. දැන් ශ්‍රද්ධාව නැත්නම් එයාට සමාධියක් වර්ධනය වීමකට යන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ දැන් ශ්‍රද්ධාවක් නැත්නම් එයාට ධර්මයේ මනසිකාර කිරීමක් විදිහට ධර්මයේ වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාවක් නැත්නම් එයාට වාඩි වුණාට පස්සේ හිතේ විසිරුණු භාවයෙන් හිත මුදව ගන්නත් බෑ. උද්ධච්ච ආදී අකුසල ධර්මයන් වලට හසු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්මයන් ශ්‍රද්ධාව වීරිය. වීරියත් අත්‍යවශ්‍යන ස්වාමීන් වහන්සේ. දැන් සමාධිය ඇති කර ගැනීමේදී අපි ඉන්ද්‍රිය සම්බොජ්ජංගය පිළිබඳව කතා කරානේ. එතකොට මේ වීරිය අපිට අනිවාර්යෙන් තිබිය යුතු කාරණාවක්. ඒ වීරිය කියන මේ ඉන්ද්‍රිය ධර්මය මේක ඉන්ද්‍රිය ධර්මයක්. නමුත් ඒක ඕනට වඩා වැඩියෙන් වෙන්නත් බෑ. එහෙමයි. වැඩියෙන් වෙන්නත් බෑ අඩුවෙන් වෙන්නත් බෑ. දැන් සායනාංශ මේ දැන් මැරතන් එකක් දුවනකොට එහෙම නිකන් ගම වටේ වගේ. එහෙමයි. දැන් එක පාට සමහර අය වීරිය අරගෙන දුවනවා. අන්තිමේදී භාගදී හැලෙනවා. හැලෙනවා. එහෙමයි. අර සමහර අය එහෙම නෙවෙයි හොඳ අවබෝධයෙන් ඒ වීරිය හොඳ තුලනයක් ඇතුව ඉස්සරහට අරගෙන ගිහලා ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කරනවා. අන්තිමේදී බලාගෙන එයා වැඩි මහන්සි වෙලත් නැහැ. එහෙමයි. වැඩි වේගයක් අරගෙනත් නැහැ. නමුත් වැඩේත් වෙලා. දැන් ඉබ්බට හාවටයි උනෙත් උකනේ. උනෙත් ඒක එහෙමයි. හාව ගත්ත වීරිය එහෙමයි. අන්තිමට මේ එයාගේ කලබලය නිසා හානියක් වුණා. ඉබ්බ එක තැනකවත් හිටියෙත් නැහැ. හයි එයා ඇවිදවිද ආවා අවසානයේ ජයත් ලැබුවා. ජයත් ලැබුවා. එහෙමයි සවන්හස. මේ අන්න ඒ වගේ අර වීරිය ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි සමතුලිත කරගෙන අපි භාවනා මානසිකාරය ඇති කර ගැනීමට පෙළඹෙන්න ඕනේ සනස. ඊළඟට සතිය. මේ සතිය කියන්නේ කමඨහන නැවත නැවත සිහිපත් කර දීමේ ස්වභාවය, ශක්තිය. ඒ එන්නේ කියන මේ සතියත් අපි වර්ධනය කරගෙන මේ ඉන්ද්‍රිය ධර්මය ඇති කර ගැනීම සමාධියට උපකාරක ධර්මයක් වෙනවා. ප්‍රඥාවත් එහෙමයි. ප්‍රඥාව මේ තැන් තැන් වල අපේ හිත යන්නේ නැතුව අදාළ කමඨහනේම අපිට ඉන්නට පුළුවන් විදිහේ මානසික මෙහෙවීම සිද්ධ කරන මේ ප්‍රඥාවෙන්. ඒතකොට ඒ වගේ මෙන්න මේ ගුණ ධර්මයන් සමතුලිත කරගෙන ඒ කියන අවබෝධය ඇති කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් අපි වර්ධනය කරගත්තොත් තමයි අපිට සමාධිය ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කියන්නේ සායනාංශ හිතගෙන පුදුම අවධානයක ඉන්න වෙනවා. අවධානයක ඉන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ අවධානයේ සිටීමම තමයි සමාධිය කියන්නේ සානස. ඒක උපදවා ගන්න පුළුවන්කම තියෙන්නේ එහෙමම පමණයි. ඒ අදාළ ගුණ වැඩිලාද අඩුද වැඩිද එහෙමයි. ඒ ගැන අවබෝධය ඇති කර ගැනීමයි. එතකොට මේ එය සමාධිය ඇති කර ගැනීමට ප්‍රධානම හේතුවක් බවට පත් වෙනවා. අනිත් එක මේ ශ්‍රද්ධාවාදී ගත්තම ස්වාමීන් වහන්සේ දැන් බොහෝ දෙනෙට සැකත් ඇති වෙනවනේ භාවනා කරනකොට. දැන් මම මේ භාවනාව කරන්නේ මොකටද? දැන් බොහෝ දෙනෙක් කියනවා මේ කාරණාව දැනගෙන එපා අපි කරන්න. බොහෝ අයට රහත් භාවයේ පිළිබඳව සනස එහෙම සැක සංකා උපදිනවා. සමහරලාට ඒක මේ හැල්ලුවට රක් කරන්න ඕන කියන අරමුණක් එහෙම ඇතුව නෙමෙයි. ඒ කියන්නේ සාධාරණ විදිහට හිතේ උපදිනවා. නමුත් ඒක බාධාවක් වෙලා තියෙනවා සැකය මත. නමුත් අපි භාවනා කිරීමේදී මේ සමාධිය ඇති කර ගැනීමේදී ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුරජාණන් වහන්සේ මේ දේ මේ දේශනා කළා තියෙනවා. ඒ සඳහායි ක්‍රියා කළ යුත්තේ කියලා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි වර්ධනය කරගෙන අරමුණ තියාගෙන අපි ඒ මාර්ගය ගමන් කරොත් අපිට අදාළ ඵලයන් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් සමතුලිත භාවයට පත් කරගෙන වර්ධනය කරගෙන යෑම තමයි මෙතෙන්දි මේ ඉන්ද්‍රිය සමන්ත පටිපාදනතා කියලා කියන්නේ. ඊළඟ සානස මේ නිමිත්ත කුසලතා කියලත් මේ හේතුවක් බවට සාකච්ඡා කරන මේ සමාධි සම්බොජ්ජංගයේදී. එහෙමයි සායනාංශ ඒ කියන්නේ මේ උදාහරණයක් ගත්තොත් සායනාංශ කියන්නේ දැන් අපිට සමාධියකට යන්න
නිමිත්තක් කියන අරමුණක් තියෙන්න එපයි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් කසින භාවනාවලදී කරන්නේ ස්වාමීන් වහන්සේ මේ දැන් අපි හිතමු දැන් පහන් දැල්ලක් කියලා. දැන් උන් ඉස්සරහා පහන් දැල්ල තියෙනවා. ඒ පහන් දැල්ල දිහා බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉඳලා හොඳට ධාරණය වෙන මට්ටමට ආවට පස්සේ ඇස් දෙක පියා ගන්නවා. එතකොට ඇතුලේ මනෝ ආරම්මණයක් විදිහට පහන් දැල්ල වැඩ කරනවා. ඒතර අන්නේ මනෝ ආරම්මණය දිහාත් බලාගෙන ඉඳලා තමයි ඔය පටිභාග නිමිති උද්ඝහ නිමිති වගේ තත්ත්වයන්ට යන්නේ. දැන් ආනාපාන අරමුණ ගත්තත් එහෙමයි. එක පාටේ අරමුණේ පිහිටන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒ නිමිත්ත ගන්න දක්ෂයෙක් වෙන්න ඕන අපි. ඒ ආනාපාන අරමුණේම ඉන්න පුළුවන් විදියට ඒ කියන්නේ හිත එහි ඇද බැද තබා ගැනීමේ දක්ෂතාවය තියෙන්න ඕන. ඒ දක්ෂතාවයේ ඇති කරගත්තොත් තමයි ස්වාමීන් වහන්සේ චිත්ත සමාධියට ධානය වලට යන්න පුළුවන්. ඒතකොට දැන් මෙතන සඳහන් කරන්නේ අන්නේ වගේ කසිනාදී භාවනා ආරම්මණයන්ගේ නිමිති සිතට ගැනීමෙහි සමර්ථයෙක් වෙන්න ඕනේ. එතකොට දැන් බුද්ධානුස්සති භාවනාව නම් එතන අරමුණ අපිට බුදුන් වහන්සේ. ඒ තුලින් බුද්ධානුස්සති සමාධිය විඳින්න කැමති නම් ඒ බුදුරජාණන් වහන්සේ කියන අරමුණම අරගෙන හොඳට ඉන්න පුළුවන් මට්ටමට හිත ගන්න ඕන. ඒ කියන්නේ දැන් භාවනාවෙත් තියෙන සායනස උපචාර සමාධි ඊළඟට අර්පණා සමාධි කියලා. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මෛත්‍රී භාවනාව. දැන් මෛත්‍රී භාවනාවේ තියෙනවා සීමා සම්බේධය කියලා තැනක්. ඒ කියන්නේ අපේ ජීවිතේ දැන් මෛත්‍රිය තියෙන්නේ සීමිත පිරිසකට, දරුවන්ට, ඥාතීන්ට, අම්මා තාත්තට එහෙම සීමාවක් තියෙනවා. يعني වැටමායිමට බොහෝ දුරට සීමා වෙලා තියෙනවා. නමුත් සීමා සම්බේධය කියන්නේ දැන් මෛත්‍රී භාවනාව කරගෙන ගිහිල්ලා එයාට ಜಾති ආගම් කුලමල ඔක්කොම සීමා කඩාගෙන විදගෙන යනවා මෙයා. අවසානයේ මෙයාට මුළු ලෝකෙම තමන්ගේ දරුවෝ ටිකක් වගේ දැනෙන මට්ටම. අන්න එතකොට අපි කියන සීමා සම්බේධය බිඳුන මෙයාට කියලා. මුළු ලෝකෙම මෙයාට දැනෙන දරුවෝ ටිකක් වගේ. අම්ම කෙනෙකුට ළමයි ටිකක් අරමුණු වෙනවා වගේ. අන්න ඒ වගේ එක අරමුණකට ආව කියන්නේ ඔන්න උපචාර සමාධියේ මුල් අවස්ථාව වගේ. ඒක කුසලතාවය. කුසලතාවය. ඒ අරමුණ තුල මෙයා ඉන්නකොට තමයි උපචාර සමාධිය ඇති වෙන්නේ. ඊට පස්සේ ඒ අරමුණ තුලම උපචාර සමාධිය අත්දැකීමින් ඉන්නකොට තමයි අර්පණා සමාධිය කියන මෛත්‍රී ප්‍රථම ධ්‍යානට එන්නේ. ඒ විදියට ඕනම ධ්‍යානයකට උපචාර තත්වයකට එන්න ස්වාමීන් වහන්සේ ඒ භාවනා අරමුණ හේවත් භාවනා නිමිත්ත ගැනීමෙහි දක්ෂයෙක් වෙන්න ඕන. එහෙම කුසලතාවය කියන්නේත් නේ. කුසලතාවය කියන්නේ මේකනේ දක්ෂතාවය. කුසල කියන්නේ ඒකනේ. එහෙමයි. එතකොට අන්න ඒ විදිහට සමාධියක් ධ්‍යාන තත්ත්වයක් හෝ උපචාර තත්ත්වයක් හරි අත්දකින්න කැමති කෙනාට ඉස්සෙල්ලාම නිමිත්ත ග්‍රහණය කර ගැනීමේ දක්ෂතාවය තියෙන්න ඕන. ඒ දක්ෂතාවයේ තිබ්බොත් තමයි එතනින් එහාට ගිහිල්ලා චිත්ත සමාධිය උපදවා ගන්න පුළුවන්. ඒ දක්ෂතාවයේ කෙනෙක්ට මුලින්ම අපි කියමුකෝ දැන් ඒ දක්ෂතාවයේ අඩුයි කෙනෙක්ට. එහෙමයි. දැන් ඒ නිමිත්ත පිළිබඳව අරමුණු කිරීම අපි කියමුකෝ අඩුයි කියලා. ඒතකොට ඒ කෙනා ඒ දක්ෂතාවයේ නිපුණෙක් වෙන්න නම් ආය නිමිත්ත එක දිගට අර වැටෙන තැන් වල ආයි නැගිට කරගෙන යන්න ඕනේ. බයිසිකල් පදින කෙනා වගේ බයිසිකලේ පදිනවා වගේ තමයි ඉස්සෙල්ලා අර තනි මේක ගහ පැද යනවා පස්සේ කහුල් දෙක ඇතුළට දාලා ඒ වගේ ලොකු වැඩ පිළිලක් ගිහලා අන්තිමට හැන්ඩල් එකත් අතහැරලා යනවා. එයත් වර්ධනය කර තනි රෝදිනුත් යනවා. එහෙමයි. තනි රෝදිනුත් යනවා ඉස්සරහ රෝද උස්සගෙන. ඒ වගේම වැඩ පිළිලක් තමයි මේ භාවනාව තුල පුංචි තැනින් ටිකෙන් ටික පටන් අරගෙන අන්තිමට අරමුණ අල්ලගෙන ඉන්න පුළුවන් මට්ටමට යන්න ඕන. එතන ඉඳලා තමයි මෙයා වැඩ පටන් ගන්න. සමහර ඒකෙත් තියෙන සනස හීන මධ්‍යම ප්‍රණීත විදිහට. එහෙමයි. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරසන්න. දැන් එතෙන්දි මේ අදාළ ඒ කමටහන වර්ධනය කරගත් අවස්ථාවේදී ඒ කෙනාට ඉන්න පුළුවන් ඒ කියන්නේ හේතු ගණනාවක් තියෙන එතෙන්දි. ඉන්න පුළුවන් කාල සීමාව. ඊට සමවදින්න පුළුවන් වේගය. එතකොට ඒ අවසන් කරන්න පුළුවන් ඒ කියන්නේ හරියටම කාලය කළමනාර කරගෙන මේ දැන් යම් කෙනෙක් භාවනා කරනවා නම් එයාට පුළුවන්කම තියෙනවා අර ප්‍රණීත මට්ටමට උසස් මට්ටමට ගිය කෙනාට පුළුවන්කම තියෙනවා මේ තප්පරයක්වත් වෙනස් වෙන්නේ නැතුව මං අසවල් වෙලාවට මේ කමටහනෙන් මේ සමාධිය නැගිටිනවා. ඒ වගේ හැකියාවක් තියෙනවා. ඒ වගේ අර හීන මට්ටමින් වර්ධනය කරපු කෙනාට එහෙම බෑ. මධ්‍යම වශයෙන් වර්ධනය කරපු කෙනාට එහෙම බෑ.
ප්‍රණීත වශයෙන් වර්ධනය කරපු කෙනාට අර ඉක්මනින්ම සමාධියට සමවැදීමේ හැකියාව තියෙනවා. එහි පැවතීමේ හැකියාව සහ එහි අවසන් කිරීමේ හැකියාවක් තියෙනවා. නැගී සිටීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ අර ඒ තුලත් නිපුණතාවය දක්ෂයන් අතර අති දක්ෂයෙක් බවට පත් වෙන්න මේ නිමිත්ත හිතන ගැනීමේ දක්ෂතාවය බලපානවා. එහෙම සන්නස. එහෙම. ඊළඟට සායනස තියෙනවා මේ සමේ චිත්තස්ස පග්ගන් හන්තා කියලා. එහෙමයි. සිතට අනුබල දීමට සුදුසු අවස්ථාවේ හිතට අනුබල දෙන්න ඕන කියලා. එහෙමයි සන්නස. ඒක සන්නස ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ දැන් අපේ භාවනා කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ යම් කෙනෙක්ට පසුබෑමක් එන්න පුළුවන්. ඒ පසුබෑම ඇතැම් වෙලාවට බොහෝ විට වෙන්නේ නීවරණයක්. බොහෝ විට නෙමෙයි කොහොමත්. නීවරණයක් ඉදිරිපත් වෙලා තමයි මේ භාවනා කරන කෙනා නිකන් පස්සට අදින ගතිය. ඉදිරියට යන්න නොදෙන ගතිය. එන්න එහෙම ස්වභාවයක් තියෙනවා. මෙතන සනස උපකාර වෙනවා වීරය අවශ්‍ය වෙනවා මෙතෙන්දී. ඒ කියන්නේ සායනංශ මෙතනදී මේ සමාධි සම්බොජ්ජංගයේ වැඩිීමේදී විරිය සම්බොජ්ජංගයේ අවශ්‍යතාවය තියෙනවා සාමණේරයන්ස. එතකොට අර අදාළ කමඨහන තමන් කරගෙන යෑමේදී අර නීවරණ ධර්මයන් ඉදිරියේ පසුබාන ගතියක් තියෙනවා. අපි කියන්නේ තීන මිද්දාදී කුසලයක් කියලා. එහෙමයි. ඒ වෙලාවේ කමඨහන කරන්න තමන්ට රුචිකත්වයක් නැහැ, කැමැත්තක් නැහැ. එතකොට ඒ ගැන කම්මැලිකමක් ඇති වෙනවා. එතකොට ඒ පස්සට දීමේ ස්වභාවයක් තියෙනවා. පස්සට දෙනකොට මොකද වෙන්නේ? මෙහෙන් තල්ලුව දෙන්න ඕනේ. එහෙමයි. දැන් කන්දක් උඩට අපි මොනවා හරි දිය ද්‍රව්‍යයක් කරා යනවා. අපි කියමු ගලක් කරා යනවා කියලා. ඒ ගලේ ස්වභාවය තමයි අතෑරුවොත් පස්සට එනවා. ඒ වගේ අපි පස්සට එනකොට පිටිපස්සෙන් යම් කිසි බලයක් දෙන්න ඕනේ. ජවයක් යොදවන්න ඕනේ. උපකාරයක් දෙන්න ඕනේ. ඒ වගේ මේ අපේ හිතේ ස්වභාවයක් තියෙනවා. මේ සමාධිය ඇති කර ගැනීමේ ප්‍රධාන හේතුවක් නේද? වැටෙන්න අපි නැගිටින්න ඕනේ. මේ සමාධිය සාහනහස කවදාවත් ඇති නොකරගත්ත කෙනෙක් හිතන්න හොඳ නෑ මේක දුෂ්කර නෑ මේක පහසුයි කියලා හිතන්න හොඳ නෑ. හැබැයි කරන්න බැරි දෙයක් කියලා හිතන්නත් හොඳ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මහන්සි වුණොත් මේක උපදවා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ත්‍රි හේතුක ප්‍රතිසන්දීලාභීව උප්පත්තිය ලැබුවොත්. එතකොට දැන් ශ්‍රද්ධාදී ගුණ ධර්මයන් වර්ධනය වෙනවා කියන ඉතින් අපිට හිතන්න පුළුවන් අපි යම් ඒ අහේතුක උප්පත්තියක් ලැබලා නැහැ කියලා. එතකොට මේ කමඨහන වර්ධනය කරනකොට යම්කිසි පසුබෑමක් එනවා නම් ඒ වෙලාවේ යන්න අපි ඔසවා තබනවා, අනුබල දෙනවා. හිතට අනුබල දෙන වැටෙන්නේ නැතුව යන්න උපකාරයක් දෙනවා. පිටිපස්සේ නම් තල්ලුවක් දෙනවා වගේ. ඒක හිතේ ඒ කියන්නේ ඒතරොඩේ විරිය සම්බොජ්ජංගට අදාළ කාරණා අපිට කල්පනා කරන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා සායන. අපාය බය පච්ච වෙක්කනතා. එහෙම සන අපාය බය පච්ච වෙක්කනතා. ඒතර බුදුරජාණන් වහන්සේ පිළිබඳ ආදී මේ මෙනෙහි කිරීම තුළින් අපිට ඒ තල්ලුව ලබා ගන්න පුළුවන්. මෙන්න මේ අර හිතේ ස්වභාවයක් තියෙන සංසාර වැටෙන්න යනකොට අපි අල්ල ගන්නවා වගේ වැටෙන්න යනකොට පස්සට එනකොට පිටිපස්සෙන් තල්ලුවක් දෙනවා වගේ යම් කෙනෙක් කටයුතු කරනවා නම් අන්න ඒක ස්වාමීන් වහන්සේ හේතුවක් වෙනවා සමාධි සම්බොජ්ජංගය ඇති කර ගැනීම සඳහා. මේක හේතුවක් සනස. මේ හේතුව නැත්තම් අපි අර කන්දක් උඩට පෙරලා යන ගල අතෑරියා වගේ එහෙම් පිටින්ම කඩන් වැටෙනවා සාන. සමහර අය ඒකෙන් නැගිටලා යන්නේ. මට සමාධියක් ඇති වෙන්නේ නැහැ. මට නම් අයියෝ භාවනා කරන්න බෑ. මට නම් එපා වෙනවා. කොච්චර මේ හිත සමාධියක් ඇති කරගන්න හැදුවත් වැඩක් නැහැ කියලා මොකක් හරි හේතුවක් අල්ලගෙන පසුබාන්නේ මෙන්න මේ ගතිය නැති හින්දා. අනුබල දෙන ස්වභාවය නැතිකම. එතකොට ඒ අඩුවෙන් අපි කරන්නේ වැඩි වැඩියෙන් අනුබල දීම කරන්න ඕනේ. ඒ කියන්නේ සායනාංශ දැන් ওই භාවනාවක් කරගෙන යද්දී එහෙම හිතට අනුබල දෙන්න වෙන අවස්ථාවලට අපි ඕනම කෙනෙකුට මූණ දෙන්න වෙනවා. වෙනවා සායනාංශ. එහෙම අර ඒ අනුබල දීම සායනාංශ අර එක දිගට කරාට පස්සේ ආයේ එයාට අන්තිමට નિરાයාසයෙන් කරන්න පුළුවන්කම තියෙන අනුබලයක් අවශ්‍යම නැති වෙලාවක් එනවා. නමුත් අර මූලික අවස්ථාවන් වලදී අපි අනුබල දීම අවශ්‍යයෙන්ම සිද්ධ කළ යුතු වෙනවා. ඉතින් සාවිනහස ඊළඟට දැන් ඒ වගේම තමයි දැන් අනුබල දීම පැත්ත ගැන කතා කරනවා. එහෙමයි. ඒ වගේම සාවිනහස අනිත් පැත්ත තව පැත්තක් තියෙනවා. ඒ සමයේ චිත්තස්ස නිග්‍රහණතා කියලා එකක්.
එහෙමයි. ඒක මේක අනිත් පැත්ත. එහෙමයි. ඒ පිළිබඳව අපි සනස දැනගන්න එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් භාවනාවක් කරගෙන යනකොට දැන් දැන් අපි දන්නවා ශරීරය කියන එක ස්වාමීන් වහන්සේ දැන් අපි ගමනක් යනවා කියලා. එහෙමයි. අපි ඒ ගමන යනකොට අපි දැන් දුර ගමනක් නා. අපි අර ඉස්සෙල්ලා ගත්තා වගේ මැරතන් එකක් වගේ නම් මේ කියන්නේ ඒක ශරීරය සම්බන්ධ දෙයක් ප්‍රධාන වශයෙන්. ඒ මැරතන් එකේ අවසාන මොහොත දක්වා මෙයා යම්කිසි ස්වයං පාලනයක් ඇතුව ඉස්සරහට යන්න ඕන. මේ අනවශ්‍ය විදියට මේ කලබල වෙන්නේ නැතුව එහෙම යන්න ඕන. අන්න ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් අනවශ්‍ය විදියට කලබල වෙලා දිව්වොත් එහෙම අනවශ්‍ය විදියට එයාට ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ වගේ තමයි මානසිකත්වයක් තුළ. මානසිකත්වයක් තුලත් යම්කිසි කෙනෙක් අපි තුමු විදර්ශනාවේ ඉන්නවා කියලා පංචස්කන්ධ විදර්ශනාවක. එහෙමයි. මේ විදර්ශනාව තුළ මෙයාගේ මානසික ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ අපි කියන්නේ දැන් අපි හිතමු දැන් බතක් ඉදව ගන්න ඕන කියලා. දර දාන්න ඕන, වාතය ලබා දෙන්න ඕන. බත ඉක්මනට ඉදව ගන්න කියලා දර වැඩිපුර දැම්මොත් මොකද වෙන්නේ? බත රොස් වෙනවා. ඒ කියන්නේ වැඩේ කරගන්න බෑ. අන්න ඒ කියන්නේ තකහණිය තියෙන්න බෑ මේ දහම. කලබල නිසා. එහෙමයි. දහම අවබෝධයේදී තකහණිය කලබලය තිබුණොත් එයාට වර්ධිනවා. ඒ වගේ භාවනාවක් කරනකොටත් සමහර අයට එහෙම තියෙනවා මේ තකහණියක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒක භාවනා කරන අය අත්දකින්නවා. ඒ කියන්නේ අත්දැකලා ඇති. يعني හිතෙහි තියෙනවා ඉක්මනට පැනගෙන අන්න ඒ වගේ මේ සංකල්පතරට හාව දුවනවා වගේ. හරිපත් එක්ක ගියපු තරඟෙදී. ඉතින් අන්න එහෙම Tamanට දැනෙනකොට මේක ටිකක් වේගවත්. ඇයි? Tamanට දැනෙන ඇයි මේක මෙච්චර වේගවත්? ඇයි මේ නිකන් මේ හතිදම දුවන්නේ හිත? අන්න එතකොට වඩන්න ඕන බොජ්ජංග 3ක් තියෙන ස්වාමීන් වහන්සේ. එකක් තමයි පස්සද්ධි සම්බොජ්ජංගේ. අපි කලින් දවසේ කතා වුණා පස්සද්ධිය කියලා කියන්නේ අර මේ පස්සද්ධියට හේතු වෙන විදියට මේ අදාළ කාරණා පුරුදු පුහුණු කරද්දී පස්සද්ධිය උපදිනවා. අන්න ඒ විදියට ඒ කියන්නේ සංසිඳීම කියන එක. සැපය කායික මානසික සැපය ලබා දෙන්න උත්සාහ කරන්න ඕන කෙනෙකුගේම අර අනවශ්‍ය දැඟලිල්ලක් හිතේ තියෙනවා නම් ඉලක්කයට යන්න සමාධියට යන්න. ඊළඟට සඳහන් කරනවා මේ උපේක්ඛා සම්බොජ්ජංගය. සමාධි සම්බොජ්ජංගයට යන කෙනාට යම් කිසි විදියක වේගවත් ගතියක් තියෙනවා නම් උපේක්ඛා සම්බොජ්ජංගය. උපේක්ෂාව කියන්නේ සාන්ත ස්වභාවයකින් ඒ තත්ත්වයන් දිහා බලා ඉඳීම. ඒ කියන්නේ කලබල ගතිය පාලනය කරගෙන. ඒ විදියට මේ පස්සද්ධි ඊළඟ උපේක්ෂා කියන සම්බොජ්ජංගත් ඊළඟට සඳහන් කරනවා ඒ චිත්ත වේගය අඩු කිරීමට සුදුසු අවස්ථාවේදී චිත්ත වේගය අඩු කරන්න වීර්ය මේ වැඩි වීර්ය අඩු කරන්න කියනවා. ඒ කියන්නේ කමඨහන තුල අනවශ්‍ය කලබලයක් තුන වීර්ය අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ එක පැත්තකින් පස්සද්ධිය දෙන්න ඕන, අනිත් පැත්තෙන් උපේක්ෂාව දෙන්න ඕන. ඊළඟට වැඩි වීර්යයක් තියෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට සායනාංශ දැන් ඔය මේ සෝන ස්වාමීන් වහන්සේලාට දැන් සෝන ස්වාමීන් වහන්සේටත් තුනේ අධික වීර්ය. ඒ කියන්නේ අර බුදුන් වහන්සේ සඳහන් කරන දැන් වයලීනය අතට අරගෙන වීණාව කියලා එතනදී ගත්තේ. වීණාව වගේ අතට අරගෙන මේ වීණාව අනවශ්‍ය විදියට තද කරලා වාදනය කරන්න ගියොත් මිහිරි හඬ ගන්න බෑ. අන්න ඒ වගේ මේ වේගය අඩු කරගන්න නම් වීර්ය ටිකක් ලිහිල් කරන්න ඕනේ. ඉතින් මේ විදිහින් ලේසි දේවලුත් නෙවෙයි. මොකද මේක මානසික වැඩපිළිවෙලක් නිසා. එතකොට මානසිකත්වයේ තුල ඒ කියන්නේ සායනාංශ භාවනාවක් කරද්දී කොච්චර ගැඹුරු අවධානයකින් සහ ගැඹුරු නුවණකින් මේක අත්දැක ඉස්සරහට යන්න ඕනද කියලා මෙයන් ප්‍රකට වෙනවා. සනස මතක් කර පරිදි දැන් යම් කෙනෙක් අපි කියමු අධික වීර්යය තියෙනවා යොදනවා කියලා. එහෙම වුණාම එයාට වෙහෙසක් ඇති වෙනවා. එහෙමයි. දැන් උපේක්ඛා සම්බොජ්ජංගේ ඉදිරියට අපි කතා කරන්න පුළුවන් ඒ ගැන. ඒ කියන්නේ අධික වෙහෙසක් ඇති වෙන සනස. මානසික තෙහෙට්ටුවක් ඇති වෙනවා. ඒක සමාධිය ඇති කර ගැනීමට ලොකු බාධාවක් වෙනවා. එතකොට එයා පොඩ්ඩක් පස්සද්ධිය අත්දැක ඉන්න ඕනේ. එහෙමයි. ඒ කියන්නේ අර දැන් අපි සාමාන්‍යයෙන් දැන් කයට වෙහෙසුනාට පස්සෙත් අපි කරන්නේ පොඩ්ඩක් අර විවේකීව ඉන්නවනේ. ඒ වගේ දැන් මනසෙහි අධික වේගයක් දැනෙනවා නම් ඒ වෙලාවට පොඩ්ඩක් පස්සද්ධිය පැත්තට අවධානය යොමු කරන්න ඕනේ.
ඒ කියන්නේ පස්සද්ධිය දැන් මේ සමාධිය කරා යද්දී පස්සද්ධිය අත්දැකීමින් මේ කටයුත්තෙහි යෙදෙන ශ්‍රාවකයා පස්සද්ධිය පැත්තට අවධානය යොමු කළා පොඩ පස්සද්ධිය අත්දකින්න ඕනේ. දැන් ආනාපානය කරද්දී සායනන් සමහර අය කියන තුන්වෙනි පියවරේදී ගොඩක් පස්සද්ධිය තියෙනවා කියලා. එතකොට දැන් මේ ආනාපාන එහෙම කරද්දී එහෙම තමන්ට දැනුණොත් හිතේ අනවශ්‍ය කලබලයක් තියෙනවා කියලා පොඩ්ඩක් වීර්ය අඩු කරලා පස්සද්ධිය පැත්තට පොඩ්ඩක් අවධානය යොමු කළා මානසික යම් කිසි නිදහස් භාවයක් ඇති කරගෙන මේ ඒ කියන්නේ ඒක ලොකු මානසික තෙරපීමක් වෙනව නැත්තම් අනවශ්‍ය කලබලය තුල. ඒක අවුල් ජාලාවක් බවට පත් එහෙමයි සායනාස. ඒ නිසා මේ ගොඩාක් පරිස්සමින් අර ඉස්සෙල් ඔබ වහන්සේ කතා කළා වගේ අර අනුබල දෙන්න ඕන වෙලාවේ වීර්ය දෙන්න ඕන වෙලාවේ වීර්ය දෙන්න ඕන වගේ වීර්ය පාලනය කරගත යුතු වෙලාවේ වීර්ය පාලනය කරගන්න ඕන. ඒක තමයි මේ සඳහන් කරන්නේ සමයේ චිත්තස්ස නිග්ගන්හන්තා කියලා. චිත්ත වේගය අඩු කිරීමට සුදුසු අවස්ථාවේදී චිත්ත වේග අපි අඩු කරගන්න ඕන. අපි නැවත නැවත පින්නත් කියන්නේ මේක මනස දිහා බලාගෙනම සොයන් අධ්‍යයනයකින් පුදුමාකාර පරිස්සමකින් කරගෙන යා යුතු වැඩපිළිවෙලක් ධර්මය හැමතිස්සෙම ළඟ තියාගෙන. ඊළඟට සායනාංශ තියෙනවා සමයේ සම්පහංසනතා කියලා සිත සතුටු කරවීමට සුදුසු අවස්ථාවේ සිත සතුටු කළ යුතුයි කියලා. එහෙමයි සෝනාංශ මේ අතර තෙන්දී අර සිත සතුටු කිරීම පිළිබඳව සෝනාංශ මෙතෙන්දී කියන්නේ මේ කමඨහන කරගෙන යෑමේදී හිත සතුටු කරගන්න ස්වභාවය. එතකොට මේ ඒ සඳහා සනස උපකාරක වෙනවා මේ ධර්මයන් 8ක් උපකාර වෙනවා. ඒ ධර්මයන් 8 පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විග්‍රහ වෙනවා. දැන් අපි කියමුකෝ දැන් භාව සමාධිමත් හිතක් ඇති කරගන්න උත්සාහ දරන කෙනාට ඒ සමාධිය ඇති කර ගැනීමේදී මේ හිතේ සතුට ඇති කර ගැනීම හිතට ආස්වාදයක් ලබා දීම තුලින් එයාට ඒ කමඨහනේ ඉඳීමට පුළුවන්කමක් තියෙනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංවේග වස්තු 8ක් පිළිබඳව මෙනෙහි කරන්න කියලා. ඒ සංවේග වස්තු 8 කියලා කියන්නේ ඒක දැන් අපිට මේ සාමාන්‍ය පෘථග්ජන ඇසින් බලලා සාමාන්‍ය ලෝකයක් ගැන හිතනකොට අපිට හිතෙන්නේ මේ කරුණු 8 මෙනෙහි කිරීම තුළින් අපිට මේ අදාළ කමඨහනේ සමාධියක් ඇති කර ගැනීමට උපකාරයක් වෙනවා කියලා. භාවනා කරන්න යන්නේ සනස කෙලස් දුරු කරන්නනේ. කෙලස් දුරු කර ගැනීමේ අරමුණෙන් යන කෙනාට මෙන්න මේ ධර්මයන්ට ආස්වාදයක් බවට පත් වෙන. ඒ කියන්නේ අදාළ කමඨහනට උපකාරයක් කරගන්නවා. දැන් යම්කිසි ඒ වස්තුන් 8 ඒ හිතේ සතුට ඇති කර ගැනීමට හේන හිත පිනවීම වගේ ගත්තත් ගැටලුවක් නැහැ. ඒකට උපකාර වෙනවා මේ ජාති ඉපදීම පිළිබඳව මෙනෙහි කිරීම. ඉපදීමේ දුක පිළිබඳව මම මේ විදිහට මං කාලය ගත කරොත් සමාධිමත් හිතක් ඇති නොකරගත්තොත් ඒකේ විපාකය උපදින්න සිද්ධ වෙනවා කියලා මේ ඉපදීම පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. ජරාවටපත් වීම කියන්නේ මේ ශරීරයේ වෙනස් වීම පිළිබඳව මොහොතින් මොහොත වයසට යාම පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. ව්‍යාධිය පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. මරණය පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. මේ කමඨහනට ස්වාමින් වහන්සේ මේ තුලින් ආස්වාදයක් ලැබෙනවා, සතුටක් ලැබෙනවා, පිනවීමක් ලැබෙනවා. ඒ වගේම අපායෝත්පත්ති පිළිබඳව ඒ අපායේ ඉපදීමට හේතු වෙනවා කියන මේ හේතු වීම පිළිබඳව කල්පනා කිරීම, අපායේ දුක පිළිබඳව මෙනෙහි කිරීම. අතීතයේ සංසාරේ දුක දැන් අතීතයේ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට නොලැබීම් හමුවේ තමන්ගේ අම්මා තාත්තලා තමන් කැමති අය විනාශ වීම හමුවේ හඬලා තියෙන කඳුළු ටික එකතු කරොත් මහා සාගරයටත් වැඩි කියනවා. ඒ වගේ අතීත දුක පිළිබඳව අතීතයේ වගේද අපි වැඩි හරියක් උප්පත්ති ලැබදින සන්නහස සතර පායනේ. අවීචය කියන්නේ නිකන් මහගෙදර වගේ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අන්නේ වගේ අතීත දුක පිළිබඳව මෙනෙහි කරන්නට ඕනේ. අනාගතේ සංසාර දුක. දැන් අපි සමාධිමත් හිතක් ඇති කරගෙන මේ සංසාරේ නිදහස් වෙන්නේ නැත්තම් අපට අනාගතේ මේ දුක් විඳින සිද්ධ වෙයි කියලා හිතන්න ඕනේ කියලා. එහෙම හිතනකොට ස්වාමීන් වහන්සේ අන්න අපි කමඨහනේ පින කියන්නේ කමඨහනට කැමැත්තක් ඇති වෙනවනේ. මේ කමඨහන තුළ ඉස්සරහට යන්න හේතු වෙනවා. හේතු වෙනසනේ. ඒ කියන්නේ කමඨහනට අපිට ඒක උපකාරයක්. එහෙමයි.
ඒකයි මේ මෙතන මේ කමඨහනට කැමැත්තක් කමඨහන පිනවීමක් සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒ වගේම සෝනසේ ආහාර සෙවීමේ දුක. දැන් ආහාර හොයන්න දැන් ස්වාමින් වහන්සේලා විදිහට අපිට ආහාර ලැබෙනවා. අපිට භික්ෂාදානෙ ලැබෙනවා. නමුත් බොහෝ විට ගත්තොත් බොහෝ දුරට කල්පනා කරාම ආහාර සෙවීමේ දුක බලන්න ස්වාමින් වහන්සේ. දැන් අද විසුද්ධි මාර්ගය වගේ අවස්ථාවන් වලදී ස්වාමින් වහන්සේලාට ආහාරයේ පටික්කුල සංඥාව ඇති කර ගැනීමට ඒ ආහාරය හොයන්න යන දුක පිළිබඳවත් මෙනෙහි කරන්න කියනවා. හමු වෙන ගවර වලවල් පිළිබඳව යනකොට කානුපදති හමු වෙනවා, තෙමෙනවා, ඒ වගේ දුක් පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. ඒ වගේ අර ගිහි පින්වතෙක් නම් දැන් සනස කෑමනේ ප්‍රධාන අරමුණ. හැමෝම කියන්නේ අපි මේ හවස කෑම ටික හොයාගන්නනේ මේ සේරම කියලා. දැන් මේ දවස්වල ඒක හොඳටම දැනෙනවානේ. කෑම පිළිබඳව. ඒ වගේ අර ආහාර සොයන්න යෑමේ දුක පිළිබඳව මෙනෙහි කරනවා. ඒ කියන්නේ මේ තව තවත් මම මේ හිටියොත් සංසාරේ මට අපි කොච්චර කාලෙද සයන්වහන්සේ. ඒක නිමා කරන්න පුළුවන්ද? කෙනෙක්ගේ කෑම ගත්තොත් එහෙම ඒක ඉවරයක් වෙන්නේ නැහැ. කාපු ප්‍රමාණය හිතා ගන්නත් බෑ. ඉතින් ඒ වගේ අර මෙන්න මේ ආහාර සෙවීමේ දුක පිළිබඳව යම් කෙනෙක් මෙනෙහි කරනවා නම් එන්න මේ සංවේග වස්තු වට පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒක උපකාරයක් වෙනවා. අර සමාධිය ඇති කර ගැනීමේදී අදාළ නිමිත්ත පිනවන්න. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධම්ම සංඝ ගුණ මෙනෙහි කිරීම ස්වාමින් වහන්සේ ලොකු උපකාරයක් වෙනවා. සමාධිමත් සිතක් ඇති කර ගැනීමට අපි නිමිත්ත කෙරෙහි කුසල ඇති කර ගැනීමේදී අපිට ඒ උපකාර වෙනවා. මෙන්න මේ වගේ මේ සමයේ චිත්ත සම්පන්සනතා කියන මේ කාරණාව විග්‍රහ කරනකොට අපිට කියන්නට පුළුවන්කමක් තියෙනවා. ඊළඟ දැන් තව තියෙනවා අසමාහිත පුද්ගලයන් දුරස් කිරීම කියලා. මේක සනස හැම තැනම කතා වෙනවා. ඒ කියන්නේ හැම බොජ්ජංග ධර්මයකම කතා වුණ කාරණාවක් නේද? ඒ කියන්නේ දැන් පස්සද්ධිය නම් පස්සද්ධි වගේ උතුම් ගුණ ධර්මයන්ගේ පිහිටල කටයුතු නොකරන අය බැහැර කරන්න. කියන්නේ ආශ්‍රයේදී ස්වාමීන් වහන්සේ ගොඩාරියක් මේ මෙතනදී මේ බොජ්ජංග ධර්ම විස්තරයේ තියෙන්නෙම මේ බොජ්ජංග ධර්ම වලට බොජ්ජංග ධර්මාදී උතුම් ගුණ ධර්ම පුරුදු නොකරන අය ආශ්‍රය කරන්න එපා කියන තමයි තියෙන්නේ. දැන් මෙතනත් එතකොට ස්වාමීන් වහන්සේ සඳහන් කළ විදිහට අසමාහිත හිත තියනවා නම් يعني සමාහිත භාවයක් නැත්තම් මේ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී කියන්නේ දැන් ධානයක් නැති අයම නෙමෙයි. දැන් සමහර අය ඉන්නවා මේ ධානයක් උපදවා ගන්නවත් අදහසක් නැති අය. සමාධියක් කරා යන්නවත් කැමති නැති අය ඉන්නවා. අන්න ඒ වගේ මේ අසමාහිත يعني සමාහිත නැති සමාහිත බව ගැන වටිනාකමක් නැති එවැනි අය ආශ්‍රය කිරීම තුළින් මොකද වෙන්නේ? අපිත් එවැනි මානසික මට්ටම් වලට වැටෙනවා. ඊළඟට අපේ තියෙන දියුණුව පිරිහිලා යන්න පුළුවන්. වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ වගේ මේ අර කියන්නේ සායනංශ කැන්ද කොලේ මාළු පිණියතුවම කැන්ද කොලේට මාළු පිණි වලට කැන්ද කොලේට මාළු පිණි ගඳ තමයි එකතු වෙන්නේ. එහෙම නෙවෙයි. කැන්ද කොලේ කොච්චර පිරිසුදුනත් මාළු පිණියතුවොත් කැන්ද කොලෙත් අර ගඳව පතුරනවා. ඒ වගේ අසමාහිත අය අපි ඇසුරු කරොත් මොකද වෙන්නේ? අපේ තියෙන සමාහිත භාවයක් නැති වෙන්න ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා සඳහන් කරලා තියෙනවා මේ සමාධියට ගෞරවයක් නැති, සමාධිය වඩන්නේ නැති, සමාධියට කැමැත්තක් නැති අය ඇසුරු කිරීමෙන් දුරස් වෙන්න කියලා. ඊළඟට තියෙනවා සායනාංශ කාරණා කිහිපයක්ම තියෙනවා. දැන් අපේ කාලෙත් අවසන් වෙලා තියෙන නිසා ඊළඟට සඳහන් කරනවා අවසාන කාරණාව ගත්තොත් මේකත් අපි කතා කරන්න ඕන. හැම කාරණාවකම සඳහන් වෙලා තියෙනවා සමාධි සබ්බොජ්ජංගය ඉපදීමෙහි නැමුණු සිතක් තියෙන්න ඕන කියලා. එහෙම සනස අපිට හැම බොජ්ජංග ධර්මයක් අවසානෙම තියෙනවක. එහෙම සනස ඇත්තටම දැන් තමන් ලබා ගන්න ඒ අපේක්ෂිත ඒ උසස් ගුණධර්මයේ පිළිබඳව අපිට කැමැත්තක් තිබ්බොත් සානහස මේ හැම ගුණධර්මයක්ම අපි වර්ධනය කරන්න උත්සාහවන්ත වෙන්නේ. දැන් මූලික අරමුණක් විදිහට තිබ්බොත්
මම සමාධි සම්බොජ්ජංගය ඇති කරගන්නවා. මං එවැනි කෙනෙක් බවට පත් වෙනවා කියලා අදහස තියෙන කෙනා තමයි අර අපි මුලින් කතා කළේ. මේ කමඨහන පිළිබඳව අදහස් ඇති කරගෙන පුද්ගලයන් ඇසුරු නිසිරු කිරීම, බැහැර කළ යුතු පුද්ගලයන් බැහැර කිරීම. ඒ වගේ මේ හැම දෙයකටම පෙළඹෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න මේ සම්බොජ්ජංගයේ පිළිබඳ අපේක්ෂිත භාවය. ඒට නැමුණු සිතක් ඇති කර ගැනීම. ඒකට සායනාංශේ පාවිච්චි කරන්නේ මේ භාවනා රාමතාවය, ධ්‍යාන රාමතාවය වගේ වචන. එහෙමයි සායනාංශේ. ඒ පිළිබඳ ඇලීම. ඒ සායනාංශේ. එතකොට මේ ඒ පිළිබඳව අපිට අපේක්ෂාවක් තියෙනවා. සමාධි සම්බොජ්ජංගයට නැමුණු හිතක් තියෙනවා කියන්නේ එහෙනම් අපිට උඩ තියෙන කරුණු එකකින්වත් බැහැර වෙන්න බෑ. එහෙමයි. සායනාංශවල උපමාවක් තියෙනවා. එහෙමයි. දැන් වැසි පැටවයි ඉන්නවා. මේ වැසි පැටවයි ඉන්නකොට මේ වැසිගේ පැටව හැමතිස්සෙම කිරි බොන්න කැමතියි. ඒත් මෙයා සෙල්ලමටත් යනවා. සෙල්ලමට ගියත් මෙයා හැමතිස්සෙම ඉන්නේ කිරි බොන්නේ කොයි වෙලේද කියන අදහසින්. අන්න ඒ වගේ කියනවා දැන් අපේ පිනතුන් වැඩට යනවා. ඒත් හිතේ තියෙන්න ඕන හැමතිස්සෙම ධ්‍යාන ආදී සමාධි හැනේ කොයි වෙලේද භාවනාවට ගෙදර ගිහිල්ලා යන්නේ. ඒ වගේ කුස්සියේ වැඩපල කරනවා. හැබැයි හැමතිස්සෙම අදහසක් තියෙන්න ඕන කොයි වෙලේද මම පරයන්කට යන්නේ. ඒ වගේ සමාධි රමතාව ධ්‍යාන රමතාවයක් කියන්නේ අර වසු පැටව හැමතිස්සෙම එළියේ කොච්චර සෙල්ලම් කරත් හැමතිස්සෙම අර අම්මගෙන් කිරි බොන්න තමයි අදහස තියෙන්නේ. එතනසේ මේ උපමා හරි අපූර්ව උපමාවක්. එහෙම අවස්ථාව ලැබෙනකන් ඉන්නේ. තේරුම් ගන්න. අන්න ඒ වගේ දැන් උදාහරණයක් සායනාංශ දැන් අපේ ආරණ්‍යවල අපේ මේ ආරාමවල උත්සව කාලෙනවා. ඉතින් ඒ කාලවලට ස්වාමීන් වහන්සේලාට හරියට වැඩ. අපේ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා කියන්නේ ලැබෙන්නේ විනාඩි 10 නම්. ඒ 10 දී මම පරයන්කට යනවා කියන අදහසින් ඉන්න කියනවා. අපි උදේ වරුම වැඩ කරලා කටයුතු කරලා විනාඩි 15ක විවේකයක් වෙනවා කියලා. ඒ විවේකයට දුවන්න කියනවා කුටියට. ඒ විනාඩි 15 ඉන්න කියනවා භාවනාවේ. එහෙම රමතාවයක් ඇති කියන්නේ අර වසු පැටිය හැමතිස්සෙම ඉන්නේ අර කොයි වෙලේ ධම්මගේ කිරිබොණ්ඩ යන්නේ කියලා. අන්න ඒ වගේ තත්යකට ධ්‍යාන සමතයන් ගැන කැමැත්ත ඇති කරගත්තොත් තමයි ස්වාමීන් වහන්සේ ඉලක්කයට යන්න පුළුවන්. එහෙමයි සන්නස. ඒ කියන්නේ අපේ ජීවිතයේ මේ දැන් උදාහරණයක් ගත්ත සානස නිදියන්න කැමති කෙනාට හැමතිස්සෙම ඇඳටම මතක් වෙන ඇඳම වෙලා පේනවා. ඇඳටම යන විදියට වැඩ කටයුතු සිද්ධ වෙනවා වගේ. ඒසට හරියට හරි ඒක තමයි කියන්නේ මේ ඇඳටම යන විදිහට තමයි වැටික් කරන්නේ. වැඩක් කළත් ඉක්මනට මොන හරි කියලා ඇඳට පරින්නමයි බලන්නේ. ඇඳට පරින්නම හදන්නේ. අන්න ඒ වගේ මේ ධාන ඒ කියන්නේ පරයන්කේ සමාධි උපදවා ගන්න තමන් හැමතිස්සෙම යොමු වෙන විදියට ඒවා ආනිසංස වාරය ගැන හිතන සාවින්නාංශ කියන්නේ ධාන හිතක සුවය කොච්චර අපිට හිතන්න පුළුවන්ද? රාග දේශ මොහ ආදී අකුසලයන්ගෙන් නිදහස් වෙලා ඒ කියන්නේ හිත ලබන විවේකයක් නේ දැන් කියන්නේ විවේකජම් පීති සුඛං කියලානේ කියන්නේ. මේ පුදුමාකාර ප්‍රථම ධානයේදී මේ පුදුමාකාර මානසික විවේකයක් ඇති වෙනවා මේ ධ්‍යාන අවස්ථාවක. මොන වැඩේ කළත් මම මේ දේ කරනවා කියන තැන ඉන්න ඕනේ. තැන ඉන්න ඕන. ඒ සුවය ආදී ගැන හිත මේ අන්නේ විදිහේ සායනහංශ මේ සමාධි සබ්බොජ්ජංගය උපදවා ගන්නව නැමුණු හිතක් හැමතිස්සම ඒ භාවනා රමතාදී ඇති කරගෙන වර්ධනය කරගත්තොත් අපිට මේ සමාධි සබ්බොජ්ජංග උපදවා ගන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ විදිහට පින්නත් අපි චිත්ත සමාධිය හේවත් මානසිකත්වයේ තුල දැඩි ඒකාග්‍රතාවයක් ඇති කරගන්නට අපි කතා බහ කළ විදිහට පිරිසුදු කමේ ඉඳලාම අවසාන වශයෙන් කතා කළ සමාධි සබ්බොජ්ජංගේ ඉපදීමට නැමුණු සිතක් ඇති බව දක්වා මදාල කරුණු කාරණා දැනගෙන මේවා සම්බන්ධව ස්වාමීන් වහන්සේ තියෙනවා සූත්‍ර පිටකේ ඊළඟට රේරුකාණ චන්දිමල හාමුදුරුවෝගේ පොත්පත්වල ඊළඟ බොජ්ජංග සම්බන්ධවම සකස් කරපු පොත්පත් තියෙනවා. අන්න ඒවා අරගෙන හදාරලා මේ සමාධි සබ්බොජ්ජංගාදී උපදවා ගැනීමට හේතු වෙන කරුණු කාරණා දැනගෙන ඒවා ජීවිතයට ස්වාමීන් වහන්සේ එකතු කරගන්න වෙනවා අපිට. එකතු කරගන්න වෙනවා. විශේෂයෙන් මේ කාලේ ඇත්තටම රැකී ආරක්ෂා කටයුතු ආදී වලට යන්නේවත් අඩු වෙලා තියෙන නිසා භාවනාවට ලොකු කාලයක් ලැබිලා තියෙන්නේ. ඉතින් අපේ අද දවසේ සබ්බාසව සූත්‍රයේ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සම්බන්ධව කතා බහ කරන මේ සාකච්ඡා මාලාවේ
අවසාන කාරණාව වුණ භාවනාවෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව කතා බහ කිරීමේදී බොජ්ජංග ධර්ම පිළිබඳව කතා කළේ. එතනින් සමාධි සම්බොජ්ජංගය ගැන තමයි පින්නති කතා බහ කළේ. ඉතින් ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත තුලින් අද දවසේත් මේ සමාධි සම්බොජ්ජංගය ගැන වටිනා කියන කරුණු රාශියක් අපට ලබා දුන්න රාජකීය පඬිත් අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ඉඳුරහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වන ශාසනික ඉලක්ක සියල්ලම සාර්ථක කරගෙන උතුම් සැනසීමෙන් සැනසීමට පත් වෙන්නම මේ ධර්ම අනුග්‍රහය උන්වහන්සේට උපකාරක ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නති නැවත දවසක බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ බොජ්ජංග විග්‍රහයේ එන උපේක්ෂා සම්බොජ්ජංගය පිළිබඳව කතා බහ කිරීමේ අදහස ඇතුව අද අපි ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවතින් සමුගන්නවා. මේ පින්තුන් හැම දිනාටම රත්නත්‍රය අනන්ත සූවිසි මහා ගුණ බල මහිමේ ආශිර්වාදයෙන් මේ ජීවිත සූපත් කරගෙන ශක්තිමත් කරගෙන පරලෝ ජීවිත සූපත් කරගෙන ශක්තිමත් කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසෙනෙහි වදාළ ශාන්ත ලක්ෂණ නිර්වාණයම සාක්ෂාත් කර ගැනීමට මේ දහම් කතිකාවත උපකාරක ධර්මයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.